හොඳයි සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා 2022 වසරේ ජූලි මාසයේ 23 වෙනිදා විදර්ශනා භාවනා වැඩසටහන ප්‍රඥාවන්ත පින්නතුනි මිනිස්සෙකුගේ සාමාන්‍ය ස්වභාවය තමයි හඹාගෙන යාම. එහෙම නැත්නම් තරග කිරීම. මේ මිනිසත් බවක් ලබාගත් ඔබ කිසියම් කෙනෙකුගේ බලපෑමක් මත හෝ තමා විසින්ම ගොඩනගාගත් දෘෂ්ටි සංකල්ප මතවාද ආදී විවිධ කාරණා පදනම් කරගෙන ජීවිත කාලය පුරාම නිදහසක් නැති ගමනක් වෙහෙසකාරී ගමනක් ආරම්භ කරලා තියෙනවා. ඒ වෙහෙසකාරී ගමනේ පීඩිත බව ඔබට තදින්ම දැනෙන්නේ මනසට. ඒ පීඩිත බව සමග තමන්ගේ ලෝකය ශක්තිමත් කරන පෘථග්ජන පුද්ගලයා අනවබෝධයෙන් යුක්තව ඒ ජීවිතය ගත කරනවා. එතන තියෙන්නේ පින්නතුනි ආධ්‍යාත්මික අනවබෝධයක්. ලෝකයේ තුල යම් තාක් දුරක අවබෝධයකින් කටයුතු කළත් ඒ වේගයට හසු වුණු පෘථග්ජන මනසේ ස්වභාවය ඒ ප්‍රවාහය ඔස්සේම ගසාගෙන යනවා. ඔබ මොහොතකට නැවතිලා කල්පනා කරලා බැලුවොත් ඔබට පැහැදිලි වෙන කාරණයක් තමයි ඔබ කොහේ ඉඳලාද ආවේ කියන්න ඔබ දන්නේ නැහැ.
ඒ වගේම මරණයෙන් පස්සේ ඔබ යන්නේ කොහාටද කියලා දන්නෙත් නැහැ. හැබැයි මේ ජීවත් වෙන මොහොත පිළිබඳව ඔබ දන්නවා. ඒක හරීම තීරණාත්මක මොහොතක් පින්නතුනේ. ඒ තීරණාත්මක මොහොතේ තියෙන වටිනාකම තමයි ඔබ මිනිසත් බවක් ලබලා සිටීම. මනුෂ්‍ය භවයක උත්පත්තියක් ලබා සිටීම. ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ මනුෂ්‍ය කියන ස්වභාවයට, මනසින් උසස් ස්වභාවයට යථාර්ථයක් එකතු කරන්න. උපන්න දවසේ ඉඳලා අධ්‍යාපනයක් ලබලා විවිධ වයස් මට්ටම් වලදී රැකියාවකට සම්බන්ධ වෙලා ආවාහ විවාහ කරගෙන දරුවන් මල්ලන් හදාගෙන වස්තුව දේපල මිල මුදල් හරි හම්බ කරගෙන අනේක විද දුක් ගැහැට විඳගෙන ආපු ජීවිතේ සැඳෑ සමයක් ගත කරලා මැරිලා යන එක නෙමෙයි පින්නතුනි ඔබගේ කාර්ය වියුත්තේ. හැබැයි මිනිස්සෙක් විදිහට ඔබට ඊට වඩා විශාල වගකීමක් තියෙනවා. මොකක්ද ඒ වගකීම? සියලුම රාජකාරී අභිබවා මේ සාංසාරික රෝගයෙන් සුවපත් වීමේ රාජකාරිය. ඒක තමයි ඔබගේ පළවෙනි සහ වැදගත්ම රාජකාරී විය යුත්තේ. මේ මොහොත කියලා කියන්නේ පින්නතුනි ඔබට පුණ්‍ය නිමේෂයක්. ගතවන සෑම මොහොතක්ම ඔබට ඊටාම වැදගත්. කුමක් සඳහාද වැදගත් වෙන්නේ? සසරින් නිදහස් වීම සඳහා. පෘථග්ජන පුද්ගලයෙකුගේ මනසේ ස්වභාවය
ඔබට අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය කාරණයක් වෙන්නේ නැහැ. පෘථග්ජන පුද්ගලයෙක් කියලා කියන්නේ හැම වෙලාවකදීම රැවටෙන කෙනෙක්. කෙතරම් දුරට උගත්කම් තිබුණත් කොයි ආකාරයකින් තමන්ගේ සමාජ වටපිටාව සකස් කරගෙන තිබුණත් ඒ භවභෝග සම්පත් ඥාති හිතවතුන් ලං කරගෙන තිබුණත් රැස් කරගෙන තිබුණත් පෘථග්ජන මනසේ ස්වභාවය තමයි සෑම වෙලාවකදීම රැවටෙනවා. ඔබ මෙච්චර කාලයක් මේසා විශාල කාලයක් කල්ප ගානක් තිස්සේ මේ සංසාරේ පුරා ඇවිල්ලා තියෙන්නේ ඔබ තුල පැවතුණුවේ රැවටුණු ස්වභාවය නිසා. ඔබ සමහර වෙලාවට මේ මොහොත තුලදී කල්පනා කරලා බලන්න පුළුවන්. ඔබට හිතෙන්න පුළුවන් මම රැවටිලා නෑනේ. මාව කොහොමද රවට්ටන්නේ? ඒ ආදී වශයෙන් ඔබට සිහිගැන්වෙන්න පුළුවන්. පින්නතුනි, ඔබව රවට්ටන්නේ ඔබගේ දෘෂ්ටිය. ඔබව රවට්ටන්නේ ඔබගේ සංකල්පය. ඔබව රවට්ටන්නේ ඔබගේ දැනුම. ඔබව රවට්ටන්නේ ඔබගේ මතවාදය. ඔබගේ වටිනාකම. ඒ සෑම වෙලාවකදීම ඔබගේ සමාජ වටපිටාවත් එක්ක ගොඩනගාගත් දෘෂ්ටි, සංකල්ප, මතවාද ඒ සියල්ලම මූලික කරගෙන ඔබ මම කියලා විශාල ප්‍රතිරූපයක් නිර්මාණය කරනවා. මම කියලා විශාල ප්‍රතිරූපයක් නිර්මාණය කරනවා. ඔබ උපන්න දවසේ ඉඳලම කරලා තියෙන්නේ මේ මම කියලා නිර්මාණය කරගත්ත ප්‍රතිරූපය පෝෂණය කිරීම. මම කියලා ගොඩනගාගත්ත ප්‍රතිරූපය ලස්සන කිරීම. මම කියලා ගොඩනගාගත්ත ප්‍රතිරූපය වර්ණවත් කිරීම. සැරසීම. එහෙම නැත්නම් වටිනාකම් රාශියක් එකතු කිරීම. ඒක තමයි ඔබගේ ප්‍රධානම කාර්ය බවට පත් වුනේ. මේ පෘථග්ජන ලෝකේ
ජීවත් වෙන සෑම මිනිස්සෙකුගේම මනසේ ස්වභාවය තමයි මේ දේශනා කළේ. මම කියලා නිර්මාණය කරගන්න ප්‍රතිරූපය ගෙවෙන මොහොතක් පාසා ශක්තිමත් කිරීම. ඒ ප්‍රතිරූපයට මොනයම් හෝ හානියක් සිද්ධ වෙනවට ඔබ කැමති නෑ. ඒකට හේතුව තමයි ඔබේ නිර්මාණය කරගත්ත ප්‍රතිරූපය ඔබ මගේ කියලා විශ්වාස කළා. ඒක මගේ ජීවිතය කියලා විශ්වාස කළා. ඒක මගේ භවය කියලා විශ්වාස කළා. ඒ විශ්වාස කිරීමම තමයි පින්නතුනි ඔබගේ මනස තුල හටගත් රැවටීම කියලා කියන්නේ. මනස තුල හටගත් රැවටීම. ඔබ මේ මනුස්ස ලෝකයට ආවේ ප්‍රභාස්වර මනසකින් යුක්තව. ඊටාම පැහැදිලි මනසකින් යුක්තව. ඒ මනස පින්නතුනි කොයි ආකාරයකින්වත් කිලිටි වෙලා තිබුණේ නැහැ. නමුත් ඔබගේ සමාජ වටපිටාව සමග ඒ ඇති කරගත් තරගකාරීත්වය තුලින් එකතු පහදු වුණු දෘෂ්ටි හේතු කොටගෙන සංකල්ප මතවාද හේතු කොටගෙන ඒ මනසේ තිබුණු ප්‍රභාස්වර ස්වභාවය මොහොතින් මොහොත අන්ධකාරයේ ගිලුණා. අන්ධකාරයේ ගිලුණු මනසක් තමයි මේ යථාර්ථය දකින්නට උත්සාහවත් වෙන්නේ. පින්නතුනි ඔබ සියලු දෙනා පළමුවෙන්ම අවබෝධ කරගන්නට ඕනේ කාරණය තමයි මේ මම කියලා නිර්මාණය කරගත්ත ප්‍රතිරූපය දැනට ජීවත් වෙන්නේ අන්ධකාරයක බව. අන්ධකාරයක බව. හිරු පෑවුවත් සඳු පෑවුවත් ඒ තුලින් ඔබගේ ආධ්‍යාත්මය ආලෝකවත් කරන්න බෑ පින්නතුනි. ඒ ආධ්‍යාත්මය තුල ආලෝක ඇති කරගන්නට පුළුවන් නම් ආධ්‍යාත්මය තුල ආලෝකය ඇති කරගන්නට පුළුවන් නම් ඔබට හැකියාවක් ලැබෙනවා ඒ මිනිස්ය කියන ස්වභාවයට සැබෑම අර්ථයක් එකතු කරන්න.
මේ රැවටුණු ස්වභාවය අවබෝධයෙන් යුක්තව දකින්න. භාග්‍යවතුන් වහන්සේ සෑම වෙලාවකදීම දේශනා කළේ වෙන කිසිම දෙයක් නෙවෙයි පින්නතුනේ. රැවටීමෙන් නොරැවටීම කරා ඔබගේ මනස පරිවර්තනය කළ යුතු ආකාරය. ඔබ කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිතය ඔබ යම් යම් අවස්ථාවන් වලදී යම් යම් හේතු කාරණා මුල් කරගෙන රැවටුණා නම් ඒ රැවටුනේම ඔබ මම කියලා නිර්මාණය කරගත ප්‍රතිරූපය නිසා. ඒකට ඔබ සාධාරණයක් ඉෂ්ට කරන්නට උත්සාහ කළ නිසා. ඒ ප්‍රතිරූපය වර්ණවත් කරන්නට උත්සාහ කරපු නිසා. මේ සද්ධර්මයේ දේශනා කරන්න පින්නතුනි ඔබට නෙවෙයි. එනිසා මම කියන ප්‍රතිරූපය නිර්මාණය කරගෙන මේ මොහොත තුළදී ඔබ ධර්මය ශ්‍රවණය කරනවා නම් මම කියන ප්‍රතිරූපය නිර්මාණය කරගෙන මේ මොහොත තුළදී ඔබ ධර්මය ශ්‍රවණය කරනවා නම් ඒකත් ඔබගේ නිවන් මඟ ඇහිරෙන්නට තියෙන ප්‍රධානම හේතුවක්. එනිසා ඔබ මම කියන ප්‍රතිරූපයට ලබා දුන්න සියලුම වටිනාකම් සියලුම අගය කිරීම ස්වභාවය තුළ අතහැරෙන් ඉඩ හරින්න. එක් කිසිවක් අගය නොකරන්න. එක් කිසිවකට වටිනාකමක් ලබා නොදෙන්න. වටිනාකමක් එකතු කරන සෑම මොහොතකදීම අගය කිරීමක් ලබා දෙන සෑම මොහොතකදීම පෘථග්ජන මානසික ස්වභාවය රැවටීමෙන් රැවටීමට ලක්වන බව භාග්‍යවතුන් වහන්සේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දැක්ක පින්නතුනි. අවබෝධ ඥාණයෙන් දැක්කා. ඔබට පුළුවන්කම තියෙන්නට ඕනේ ඔබ මෙච්චර කාලයක් ශක්තිමත්ව නිර්මාණය කරගත්ත මම කියන ප්‍රතිරූපේ හරය සොයාගෙන යන්න. එහෙම නැත්නම් අරටුව සොයාගෙන යන්න. පින්නතුනි ඔබගේ ජීවිතය හරියට උපමා කළොත්
ඒක කෙසෙල් කඳක් වගේ. කෙසෙල් කඳක් වගේ. ඔබගේ අතට කෙසෙල් කඳක් පත් කරලා මේකේ අරටුව හොයලා දෙන්න කියලා යම් කිසි ඉල්ලීමක් කළොත් ඔබ මොකද සිද්ධ කරන්නේ? ඔබේ බාහිර ආවරණ එකින් එක ඉවත් කරමින් අරටුවක් සොයනට උත්සාහවත් වෙනවා. නමුත් පින්නතුනේ බාහිර ආවරණ ඉවත් වෙන්නට ඔබ ප්‍රත්‍යක්ෂ කරගන්නවා මේ කෙහෙල් කඳ ඇතුලේ අරටුවක් නැති වගේ. හරයක් නැති වගේ. ඔබට මේ ගහ විදිහට පෙනිලා තියෙන්නේ, කඳ විදිහට පෙනිලා තියෙන්නේ බාහිරයෙන් තිබුණු ආවරණයන්. ඒ ආවරණයන් රාශිය එකතු කරලා ඔබ කිව්වා මේක කෙසෙල් ගහක්. එහෙම නැත්නම් කෙසෙල් කඳක්. ඒ බාහිර ආවරණ වගේම තමයි පින්නතුනි ඔබ තුලක් තියෙනවා බාහිර ආවරණ. ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මය වෙලාගත්ත බාහිර ආවරණ රාශියක් තියෙනවා. ඒව තමයි දෘෂ්ටි කියලා කියන්නේ. ඒව තමයි සංකල්ප කියලා කියන්නේ. ඒව තමයි මතවාද කියලා කියන්නේ. ඒව තමයි දැනුම කියලා කියන්නේ. එනිසා කෙනෙක් කෙසෙල් කඳක තියෙන ඒ ආවරණ ඉවත් කරන්නේ යම්සේද ඔබටත් හැකියාවක් තියෙනට ඕනේ පින්නතුනි අවබෝධයෙන් යුක්තව මේ දෘෂ්ටි අතහරින්න. මේ සංකල්ප අතහරින්න. එතනදී සත්‍ය වශයෙන්ම සිද්ධ වෙන්නේ දෘෂ්ටි අතහැරීම නෙවෙයි. ඒ දෘෂ්ටිය සමග නොඇලෙමින් නොගැටෙමින් කටයුතු කිරීමේ ස්වභාවය ඔබ තුළ නිර්මාණය වීම. අන්නේ ආකාරයට ඔබ තුළ පවතින ඒ ආධ්‍යාත්මය වටා එක් රැස් වුණු දෘෂ්ටි සංකල්ප දැනුම මතවාද ඒ සියල්ල මොහොතින් මොහොත ප්‍රහාණය වෙනකොට ඔබට මම කියලා නිර්මාණය කරගත්ත ඒ ප්‍රතිරූපය දකින්නට හැකියාවක් ලැබෙනවද කියලා නුවණින් කල්පනා කරලා බලන්න. ඔබ මෙච්චර කාලයක් මම කියලා ආමන්ත්‍රණය කරලා තියෙන්නේ දැවෙන දෘෂ්ටි ගොඩකට. එහෙම නැත්නම් එහාට මෙහාට දෝලණය වෙන අවිනිශ්චිත ස්වභාවයේ පවතින සංකල්ප ගොඩකට. එහෙමත් නැත්නම්
ඔබව කම්පනයට පත් කරන සංසාරිකව අතරමං කරන මතවාද රාශියකට. එහෙමත් නැත්නම් මනසින් දරාගත්ත ඔබ පුංචි කාලේ ඉඳලා ඉගෙන ගත්ත දැනුම් සම්භාරයකට. ඔබ මේ වගේ කාරණයකට තමයි මෙච්චර කාලයක් මේ මම කියන අර්ථය පටබැන්දේ. නමුත් කෙසෙල් කඳක් කිසියම් කෙනෙක් බාහිර ආවරණ ඉවත් කරමින් එහි හරය සොයන්නාක්සේ එහි අරටුව සොයන්නාක්සේ ගැඹුරට ගවේෂණය කිරීම සිද්ධ කළොත් ඔබගේ ආධ්‍යාත්මය තුලත් ඔබට ප්‍රත්‍යක්ෂ වේවි පින්නතුනි මම කියලා මම නිර්මාණය කරගෙන තියෙන්නේ කිසිම හරයක් නැති දෙයක් නේද කියලා. එනිසා ඔබ මේ මොහොත තුල කිසිදු හරයක් තමන්ගේ මනසට එකතු කරන්නේ නැතුව කිසිදු වටිනාකමක් එකතු කරන්නේ නැතුව කිසිදු ගුණයක් එකතු කරන්නේ නැතුව වාසය කළොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන මේ සත්‍ය වූ දර්ශනය ඔබගේ අවදි වන ප්‍රඥාවත් සමගින් ඔබ දකීවි. ඔබ ප්‍රත්‍යක්ෂ කරાવી. මේ සාංශාරික ප්‍රවාහයට ඔබ ගොදුරක් විදිහට එකතු වුණේ මම කියන ප්‍රතිරූපය මොහොතින් මොහොත ශක්තිමත් කරපු නිසා වර්ණවත් කරපු නිසා ලස්සන කරපු නිසා. හැබැයි පින්නතුනි ඔබ ලස්සන කරලා තියෙන්නේ වර්ණවත් කරලා තියෙන්නේ හැඩ කරලා තියෙන්නේ හරයක් නැති දෙයක්. නිස්සාර දෙයක්. ඔබ නිස්සාර දෙයක් හැඩ කළේ වර්ණවත් කළේ ඔබ රැවටුණු නිසා. ඒක තමයි ඔබගේ සාංශාරික රැවටීම කියලා කියන්නේ. සාංශාරික රැවටීම. ඒකෙදි පින්නතුනි රවටන පුද්ගලයා සහ රැවටෙන පුද්ගලයා තමන්මයි. ඒ කියන්නේ ඔබ විසින් නිර්මාණය කරගත්ත මම කියන ප්‍රතිරූපය විසින් ඔබව රැවටීමකට භාජනය කරනවා. රවටන්නේ සහ රැවටෙන්නේ ඔබයි. බාහිර පුද්ගලයෙක් කොයියම් ආකාරයකටවත් මේ සංසිද්ධියට අදාළ වෙන්නේ නැහැ. එනිසා ඔබ තේරුම් ගන්නට ඕනේ දහම් ඇස අවදි කරලා
මේ හරයක් තියෙනවා කියලා ලස්සන කරපු හැඩ කරපු වර්ණවත් කරපු මම කියන ප්‍රතිරූපය තුල පවතින ඉතාමත් අවිනිශ්චිත ස්වභාවයක් කියන කාරණය. ඒකට කවදාවත් හරයාත්මක වටිනාකමක් ලබා දෙන්නට බෑ කියන කාරණය. ඒ වගේම තමයි මම රැවටුනේ හරයාත්මක ස්වභාවයක් ඒ තුල පවතිනවා කියලා විශ්වාස කරපු නිසා කියන කාරණය. ඔන්න ඔච්චරයි පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ හරය. යම් මොහොතකදී ඔබ දකීද ඒ මොහොතේදීම ඔබ ඔබෙන් නිදහස් වෙනවා. ඔබට නිදහස් වෙන්න බැරි වෙලා තියෙන්නේ ඒ කරුණු කාරණා අතපහුව වෙලා තියෙන්නේ සාංසාරික වශයෙන් විශාල රැවටීමකට අනවබෝධයකට ඔබ පාත්‍ර වෙලා සිටින නිසා. ඒ නිසා ඔබ තේරුම් ගන්නට ඕන කාරණය තමයි ඔබ මෙච්චර කාලයක් මගේ කියලා ලං කරගෙන හිටියට මගේ කියලා ලස්සන කරාට හැඩ කළාට ඒ තුල පවතින්නේ හිස් ස්වභාවයක් කියන කාරණය. හිස් ස්වභාවයක්. ඒ කියන්නේ ඔබ මෙච්චර කාලයක් ගොඩනගාගෙන තියෙන්නේ හිස් ස්වභාවයකට වටිනාකමක් ලබා දෙන්න. හිස් ස්වභාවය වර්ණවත් කරන්න. හිස් ස්වභාවයට යම් යම් දේවල් එකතු කරන්න. ඔන්න පින්නතුනි ඔබගේ සාංසාරික රැවටීම. දේශනය දෙසවන් වලින් ශ්‍රවණය නොවේ නම් මේ දේශනේ සාරය ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මයට දැනේවි. ඒ දැනුණු සාරය ඔස්සේ ඔබත් ඔබගේ හරය සොයාගෙන යාවි. හරය සොයාගෙන යාවි. මම කියලා නිර්මාණය කරගත් ඒ ප්‍රතිරූපයේ ඒ වටිනාකමේ
ස්වභාවය ඔබට නුවණින් අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙනවා. මොහොතින් මොහොත තමන් පිළිබඳවම විමසීමෙන් කටයුතු කිරීම තුළ කෙනෙක්ව විමසීම නෙවෙයි, පොතක් විමසීම නෙමෙයි, දේශනයක් විමසීම නෙවෙයි, ස්වාමියා බිරිඳ විමසීම නෙවෙයි, දරුවෝ ඥාතිවරු අසල්වැසියෝ විමසීම නෙවෙයි, ආගම ජාතිය දේශපාලනය සංස්කෘතිය ඔබ හරි හම්බ කරගත් දේපල ඒ සම්බන්ධව විමසීම නොවෙයි. ඔබ මෙච්චර කාලයක් විමසීම කළේ ඒ කරුණුකාරණා සම්බන්ධව. ඒ කරුණුකාරණා සම්බන්ධයෙන් කළ විමසීම තුළින් තමයි ඔබ ඔබේ ලෝකයේ ශක්තිමත් කළේ. මේ විදර්ශනාව තුළින් සිද්ධ කරන්න පින්නතුනි ඔබ බාහිර ලෝකය විමර්ශනය කරන්නේ නැතුව ඔබ ඔබම විමර්ශනය කිරීම පිළිබඳව ඔබ ඔබ දෙසම විමසීමෙන් යුක්තව බැලීම පිළිබඳව ඔබට ඔබව හොඳින්ම දකින්න පුළුවන්කම ලැබෙන්නේ විදර්ශනා භාවනා වැඩසටහන පටන් ගන්න මොහොතේම සිහිපත් කරපු ඒ දිවීමේ වේගය, ඒ හඹා යෑමේ වේගය නිරන්තරයෙන්ම ඔබ තුලින්ම අඩු වුණොත් විතරයි. ඒ වේගය වැඩි වෙන්න ඒ තරගය වැඩි වෙන්න හඹා යාම වැඩි වෙන්න ඔබට ඔබව නොපෙනී යනවා. ඒක වෙනත් විදිහකින් දේශනා කරනවා නම් ඔබගේම ගැඹුරු ආධ්‍යාත්මය අඳුරු වලාවකින් වැසිලා යනවා ඔබටම දිස් නොවන ආකාරයට. ඒ නිසා සෑම වෙලාවකදීම මේ මනසේ පවතින වේගය දකින්න. හඹා යෑම දකින්න. තරගකාරී ස්වභාවය දකින්න. ඒ දකින සෑම වෙලාවකදීම ඔබ තුළින්ම ඔබගේ වේගය අඩුවන බවක්, දෝලනය අඩුවන බවක්, කම්පනය අඩුවන බවක් ඔබට දැනෙන්න පටන් ගනීවි. කැළඹුණු විලක
පතුල ඔබ නොදකින්නේ ඒ විලේ පවතින කැළඹිලි ස්වභාවය නිසා. ඔබට කොච්චර ඕනෑකමක් තිබුණත් විලේ ගැඹුර දෙස බලන්නට, ඒ අභ්‍යන්තරය බලන්නට, දකින්නට ඒ කැළඹිලි ස්වභාවය හේතු කොටගෙන ඔබට මහත් වෙහෙසක් දැනෙන්නේ. විඩාවක් දැනෙන්නේ. ඒක තමයි කම්පණය වන මනසක ස්වභාවය. දෝලණය වන මනසක ස්වභාවය. දෘෂ්ටිගත වුණු, සංකල්පගත වුණු, දැනුම මුල් කරගත් මනසක ස්වභාවය. නමුත් ස්වභාවය සමගම ඒ ජලය නිශ්චල වෙනකොට, ඒ කියන්නේ ඔබ තුළින්ම ඒ දරාගත් දෘෂ්ටි, සංකල්ප, මතවාද නිරායාසය තුළ ගිලිහෙනකොට විලේ ගැඹුර ඔබ දකින්නාසේ ඔබ ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දකින්න පින්නතුනි. ඔබට කවදාවත් මේ විල නිශ්චල කරන්න බෑ. විල නිශ්චල කරන්න බෑ. ඒ කැළඹුණු ස්වභාවය තුළම, අවබෝධය තුළම, පරිසරය සකස් කිරීම තුළම නිශ්චල වෙන්නට ඉඩ හරින්නට පුළුවන් නම් ඔබටම යම් මොහොතකදී ඔබෝ දිස්වේවි. ඔබටම ඔබව යම් මොහොතකදී දිස්වේවි. එතන ඔබට මම කියා ආමන්ත්‍රණය කරන්නට කෙනෙක් නැත. මගේ කියා වසඟේ තබා ගන්නට කෙනෙක්ද නැත. මගේ ආත්ම කොට වශයෙන් රඳවා තබා ගන්නටද කෙනෙක් නැත. එහෙනම් ඔබට පැහැදිලි වෙන්නට උන කාරණය තමයි පින්නතුනි, මේ සියල්ලම දෘෂ්ටි මායා. සියල්ලම දෘෂ්ටි මායා. මගේ කර ගැනීම තුළ, මගේ ආත්මය කර ගැනීම තුළ, මගේ ජීවිතය කර ගැනීම තුළ ගොඩනගාගත් සියල්ල දෘෂ්ටි මායා බව ඔබට ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙනවා. ඒ සඳහා ඔබ කිසිම ක්‍රියාවක් කළේ නෑ පින්නතුනි. කිසිම ක්‍රියාවක් කළේ නෑ. ආධ්‍යාත්මයේ ගැඹුරු ස්වභාවය දකින්නට, ආධ්‍යාත්මය දෙස එබිකම් කර බැලීමට, එක විනිවිද දකින්නට ඔබ කිසිම දෙයක් කළේ නැහැ. ඔබ සිද්ධ කළේ එකම එක කාරණයක් පමණයි.
මම කියන සංකල්පය මූලික කරගෙන මම කියන දෘෂ්ටිය මූලික කරගෙන බාහිර ලෝකයේ තුල ආධ්‍යාත්මය විසින් සිදු කළා වූ ක්‍රියා පද්ධතිය නවතා දැමීම පමණයි. ක්‍රියාවලිය නවතා දැමීම පමණයි. ඔබට මෙච්චර කාලයක් දැනුනේ දෘෂ්ටියක පවතින රසය, සංකල්පයක පවතින රසය, මතවාදයක පවතින රසය. ඒ රසයට තමයි ඔබ රැවටුනේ. ඒ රසය තුළ පින්නතුනේ නිවන් රසය නෑ. නමුත් දෘෂ්ටිය ඔබ අවබෝධයෙන් යුක්තව දකිනකොට සංකල්පය, මතවාදය, මගේ කරගත්ත දැනුම අවබෝධයෙන් යුක්තව දකිනකොට මගේ කරගත්ත රසය නිරායාසයෙන්ම ගිලිහිලා යනවා. ඒ ගිලිහි යනවත් සමගම කිසිදු රසයක් නැති නිර්වාණ රසය, කිසිදු රසයක් නැති නිර්වාණ රසය ඔබ තුළින් මතුවෙනවා. එක වෙනස් වෙන්නේ නැහැ පින්නතුනි. මොනියම් මොහතක හෝ වෙනස් වෙන්නේ නැහැ ඒ රසය. ඒකට හේතුව ඒක කිසිවක්ම මත රඳා පවතින්නේ නැති නිසා. සෑම කල්හිම පවතින නිසා. කොටස් කරන්න, වර්ග කරන්න, වේදනය කරන්න නොහැකි නිසා. ඒක තමයි පින්නතුනි නිර්වාණ රසය කියලා කියන්නේ. ඒ නිර්වාණ රසය පැහැදිලි කරන්න වචන නිර්මාණය වෙලා නැහැ. වචනය කියලා කියන්නේ හරි දුප්පත් එකක්. වචනයකින් කවදාවත් සත්‍ය දේශනා කරන්නත් බෑ. සත්‍ය දේශනා කරන්නත් බෑ. එනිසා මේ වාතලයට මුසු වෙන සෑම වචනයක්ම ඔබ මගේ කරගන්නේ නැතුව, මගේ ආත්මය කරගන්නේ නැතුව, මගේ ජීවිතය කරගන්නේ නැතුව ඒ සුළඟහා මුසු වෙන්න ඉඩ හරින්න. වචනය සමග නොඇලෙමින්, වචනය සමග නොගැටෙමින් ඔබගේ මනස පවතිනවා නම් මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන ඒ අසිරිමත් දහම ඔබ තුලින්ම දකිනවා. මේ දහම බාහිරේ නෑ පින්නතුනි. මේ දර්ශනේ බාහිරේ නෑ. බාහිරේ පවතින හැමතිස්සෙම එකකට එකක් සාපේක්ෂිත වූ දර්ශන. නමුත් ඒ සාපේක්ෂ කරන්න බැරි දර්ශනය මතුවෙන්නේ ඔබ තුලින්.
දෘෂ්ටි අතහැරිච්ච මොහොතක සංකල්පය අතහැරිච්ච මොහොතක වචනය අතහැරිච්ච මොහොතක ඔබ තුළින් මේ පරාජිත ගුණය අමරණීය ගුණය මතුවෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන අත්වැලක් තමයි මේ පින්වත් සෑම සිල්ලු දෙනාම වෙනුවෙන් මේ මොහොත තුලදී සිද්ධ කරන්නේ අත්වැලක් සැපීම. ඔබගේ කාර්යභාරය තමයි අත්වැලේ ගුණදොස් හොයන්නේ නැතුව අත්වැටේ ලස්සන බලන්නේ නැතුව ඒ අත්වැලෙන් ප්‍රයෝජනයක් ගැනීම. මනසට කිසිදු රාජකාරියක් පවරන්නේ නැතුව මනස ඔබේ නොවන බව නුවණින් දැක ඒ මනස අතහැරීම තුළින් මේ අති ගාම්භීර දර්ශනය මොහොතින් මොහොත ඔබට ප්‍රත්‍යක්ෂ වෙයි. ඉගෙන ගන්නට දෙයක් නැති උගන්වන්නට දෙයක් නැති දැනුමක් වශයෙන් ලබා ගන්නට දෙයක් නැති වටිනාකමක් වශයෙන් එකතු කරන්නට දෙයක් නැති ඒ මනසේ ස්වභාවය ඔබ නුවණින් දැන දැකගත්තොත් මේ අසිරිමත් දහම ඔබ තුළින්ම ජීවමාන වේවි. ඔබගේ සියලු ක්‍රියාවන්ගෙන් මනස නිදහස් කරන්න. සියලු ක්‍රියාවන්ගෙන් මනස නිදහස් කරන්න. මනස නිදහස් කිරීම යනු තැනකින් තවත් තැනකට පත් කිරීම නොවේ. නිදහසේ පවතින මනස රඳා පවතින තැනක් නැත. රඳා පවතින තැනක් නැත. නිදහසේ පවතින මනසට වටිනාකමක්ද නැත. යම් කිසි අගයක්ද නැත. හොඳ ස්වභාවයක් හෝ නරක ස්වභාවයක්ද නැත. උස් ස්වභාවයක් හෝ මිටි ස්වභාවයක්ද නැත. නිදහස් කළ මනසේ ස්වභාවයයි. නිදහස් කළ මනසේ ස්වභාවයයි. මනස නිදහස් කිරීම එම නැත්නම් මනසේ නිදහස් වීම දකින්නේ ඔබ නොවේ.
ඒ පුද්ගලත්වයෙන් තොරව දැකීමකි. ඔබ කෙනෙක් විදිහට මනස දෙස බලනවා නම් ඔබ සිතින් දරාගත් දෙයක් සිතින් අල්ලාගත් දෙයක් බාහිර දෙයක් අතහැරුණු බව ඔබට දැනේවි. ඔබට වැටහේවි. දේශනා කරන්නේ ඒ කාරණාව පිළිබඳව නොවේ. මනස නිදහස් කිරීම පිළිබඳවයි. නිදහස් කළ මනසකට වටිනාකමක් නැත. වටිනාකමක් නැත. සෑම මොහොතකදීම නිරාමිස සතුට ජීවය කරගෙන පවතී. එක පුද්ගලයෙක් විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ. නිරාමිස සුවය. මනසේ පවතින නොසන්සුන්තාවය කැළමුණු ස්වභාවය පීඩිත ස්වභාවය අවබෝධයෙන් යුක්තව ඔබට දකින්න පුළුවන් නම් විමසීමෙන් යුක්තව ඔබට දකින්න පුළුවන් නම් අවදි කරගත් ප්‍රඥාවෙන් යුක්තව ඔබට දකින්නට පුළුවන් නම් ඔබගේ ආධ්‍යාත්මය බුදු සුවඳින් නැහැවේවා. ඒ තුල ඔබ අවදි වේවා. මේ භවය තුල ඒ උතුම් නිවනින් නිවේවා කියන ප්‍රාර්ථනාව මුල් කරගෙන සාදුකාරයක් ලබා දෙන්න.